අයිබෝන් සුබදෑසනක් වේවා. අපි සූදානම් අද පත්තරමේන්තුව ආරම්භ කරන්න. අද දවසේදී පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්ති කොහොමද ගෙනහැර දක්වන්නේ? ඒ වගේම තමයි අද දවසේ මේ ලෝකේ තත්ත්වයන් කොහොමද වාර්තා වෙන්නේ? විශේෂයෙන්ම අපි කතා බහ කරන්න සූදානම් දිනුෂත් එක්ක කොරෝනා තත්ත්වය මොන වගේද තියෙන්නේ ලංකාවෙත් ලෝකෙත් කියන එක මේ පිළිබඳව හොයලා බලන්නයි පත්තරමේන්තුව හැමදාම අපි උදේට ඔබෙන් වහන්ට එන්නේ. පත්තරවල තොරතුරු ඒ වගේම ලෝකයේ තොරතුරු මේ දෙකම කතා බහ කරන අතරතුරේදී කොහොමද අප්ඩේට් එක? කොහොමද යාවත් කාලින වෙන්න පුළුවන්. දැන් බුද්ධික උදේ එද්දී අපේ ස්වාධීන රූපවාහිනී ආරක්ෂක අංශයේ නිලධාරි මහත්තුරු අර උෂ්ණත් මාම්පකේ තියෙනවා. එකෙන් බලනවා අත හොදන්න කියලා කියනවා. අත හොදන්න කියලා ලොකු කුටීරයක් ඇතුළඟ ගිහිල්ලා විෂ බීජ හරණය කරගන්නවා. සාමාන්‍යයෙන් ඔබ දන්නවා මේ වෙලාවේ බැංකුවකට ගියා වුණත් කොහේ ගියා වුණත් පෞද්ගලික හෝ රාජ්‍ය මොන ආයතනයකට ගියා වුණත් ඇතුළු වෙද්දී එතනින් ආරක්ෂක නිලධාරි මහත්තුරු උණ බලනවා. ඊට පස්සේ දැන් අද මම ඇහුවා මෙතන ආරක්ෂක නිලධාරි මහත්තුරු කිව්වේ 37.8ක් වගේ තිබුණොත් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක ඊට පස්සේ පොඩ්ඩක් බලනවා අවු එහෙම ඇවිල්ලාද තියෙන්නේ. එහෙම ඇවිල්ලා තියෙනවා නම් දෙතුන් වතාවක් පරීක්ෂා කරලා උත්තරේ එකම නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට කතා කරගෙන මෙන්න මෙහෙම පුද්ගලයෙක් ඇවිත් ඉන්නවා කියලා ඊට පස්සේ එතනින් වැඩ කටයුතු ආරම්භ වෙනවා. නිරෝධායනට යන්න වෙනවද? සමහර විට. හරිද? දැන් මනින්නේ මොනයින්ද සෙල්සියස් අංශක වලින්. බුද්ධික සෙල්සියස් කියන මේ දර්ශකය උෂ්ණත්වය මනින දර්ශකය හොයාගත්ත ඇන්ඩර් සෙල්සියස් කියන විද්‍යාඥයා ඉපදුනේ අද වගේ දවසක ස්වීඩනයේදී 1701 නොවැම්බර් මාසේ අද වගේ දවසක 27 වෙනිදාවක තමයි ඔහු ඉපදුනේ. බලන්න 1701 ඔහු තාරකා විද්‍යාඥයෙක්. හරිද? ඔහු හොයාගත්ත දර්ශකය තමයි අදටත් අපි පාවිච්චි කරන්නේ සෙල්සියස් දර්ශකය. ඒ නිසා උෂ්ණත්වය අඩුපාඩු වෙන්න බෑ. හරිද? එතකොට ලෝක තත්ත්වය කොහොමද කියලා බුද්ධික ඇහුවේ. ඒ අනුව 6,12,81,235ක් කොවිඩ් ආසාදිතයන් මේ වෙනකොට ලෝකේ වාර්තා වෙනවා. ඊයේ දවසට විතරක් 5,30,277ක් අලුතෙන් රෝගීන් ආසාදිතයන් වාර්තා වෙනවා. වැඩිපුරම රෝගීන් ඉන්නේ තවදුරටත් ඇමරිකාවේ, දෙකට ඉන්දියාව, ඊට පස්සේ බ්‍රසීලයේ ඉන්නවා, රුසියාව ඉන්නවා. ඔය විදිහටයි යන්නේ. ඊළඟට මියගිය සංඛ්‍යාව 14,36,844 දෙනෙක් වෙනවා ලෝකේ. ඊයේ දවසට විතරක් 10,820 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ලංකාවේ තත්ත්වය ගත්තොත් බුද්ධික මේ අංකය කියන්න පුළුවන්. ලංකාවේ 6,113යි රෝහල්ගතව රෝගීන් ඉන්නේ. 6,113යි. හැබැයි අර මුල් රෝගියාගේ සිට වාර්තා වෙන සමස්ත රෝගීන් සංඛ්‍යාව 22,028යි. අපි දැන් 2028යි. දැන් ඒ ලොකු ඉලක්කම ගැන අපි බය වෙන්නේ. හැබැයි ඇත්තටම ඇක්ටිව් කේසස් එහෙම නැත්නම් මේ වෙනකොට රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 6,311යි. සුව වෙලා ගිහිල්ලා තිනවා 15,816ක්. මරණ 99ක් වාර්තා වෙනවා. අද මේකට අදාළ තවත් පුවත් ගණනාවක් තියෙනවා අපිට පුළුවන් කතා කරන්න. අපි සූදානම් එහෙනම් පත්තරවල මුල් පුවත් හොයාගෙන යන්න. කිසිම වරදක් නොකරපු පුද්ගලයා කිසිම දායක නව දෙයක් බිහි කිරීමට උත්සාහ දරන්නේ නැත කියලා ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තියෙනවා. වැරදි වෙන්න පුළුවන්. ඔබේ අතිනුත් යම් වැරදි වෙන්නට පුළුවන්. අපි විශේෂයෙන් කතා කරන්නේ මේ කොරෝනා සම්බන්ධයෙන් අලුත් දේවල් හොයාගෙන යන්න ඕනේ නැහැ. තියෙන කොරෝනාව වෙනයට පතුරන්නත් එපා. ඔබගේ ඇතුළට ගන්නත් එපා. මතක් කරමින් අපි සූදානම් පත්තරවල ප්‍රධාන පුවත වෙත යමු යන්න. කොරෝනාස්සේ අපි වෙනම කතාවක් තමයි දිවයින පුවත්පතේ මුල් පුවත විදිහට තෝරගන්නේ. කුඩු සහ ගිනිඅවි සමග ශ්‍රී ලාංකික ධීවරයෝ 6ක් ඉන්දිය අත්අඩංගුවට කියලායි වාර්තා කරන්නේ. දිවයින මුල් පුවත සමන් ගමගේ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 100ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සහ මිලිලීටර් 9 වගේ ගිනිඅවි 5ක් රැගෙන යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකුද සමගින් ඉන්දිය වෙළඳ ආරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා තියෙනවා. මිලිමීටර් 6 වර්ගයේ ගිනිඅවි 5ක් සමග කුඩු කිලෝ 100ක් එක තමයි අත්අඩංගුවට අරන් තින්නේ ඉන්දිය වෙළඳ ආරක්ෂක බලකාය. අපි ඊළඟට ඉන්දිකගේ පුවතක් වාර්තා කරන්නේ. ඉන්දික හේවා විතරණයි වාර්තා කර සිටිනේ අද පුවත්පතට. අර පුවතම තමයි වාර්තා කරන ආකාරය මෙන්න මෙහිමයි. හෙරොයින් කිලෝ 100ක් සමග ශ්‍රී ලාංකිකයන් 6ක් ඉන්දිය අත්අඩංගුවට. හෙරොයින් තොගේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැලසුම් කළ එකක්. මොකද යාත්‍රාවේ ඉන්ධන ඉවර වෙලා තීද්දි තමයි ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් වෙලා තිබෙන්නේ. අත්අඩංගුවට පත් වූ 5 දෙනෙක් මීගමුවේ, එක්කෙනෙක් මොරටුවේ. යාත්‍රාව මීගමුවේ ව්‍යාපාරිකයෙකුට අයත් එකක්. පසුගිය සතියේ වැලිගමදී STF අත්අඩංගුවට පත් වූ හෙරොයින් කිලෝ 100 අතර සම්බන්ධතා පවතීදයි සැකයක්. මේ හෙරොයින් තොගේ සමග මීගම ප්‍රදේශයේ ලියාපදිංචි කළ දීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් අත්අඩංගුවටගත් සැකකරුවන්
6 දෙනාගෙන් 5 දෙනෙකු මීගම ප්‍රදේශයේ සැකකරුවන් පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස 64යි 40යි 42යි 29යි 25යි වයස්වල අය බව සඳහන් කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව තමයි සඳහන් කර සිටින්නේ පොලිසිය. අරුණ පුවත්පතට යන සූදානම්. අරුණ පුවත්පත මුලින්ම සඳහන් කරනවා ඊයේ රාත්‍රී 10 වන විට කේසස් 553යි දෙවනරැල්ලේ මුළු ගණන 18487යි කියලා. මුල් පුවත විදිහට උන් ගෙන ඉන්නේ දේපල අපමත නිවාස ණයට උපරිම පොලිය 107යි. තරමක් හොඳ කාරණාවක් පිළිබඳවයි වාර්තා කරන්නේ. මහ බැංකුවෙන් තමයි වාණිජ්‍ය බැංකු වලට උපදෙස් ලබා දී තිබෙන්නේ. නයන තරඟ ගමගේගේ වාර්තාව නිවාස ණයට උපරිම පොලිය 107යි. දේපල අපයට ලබා ගන්නා නිවාස ණය සඳහා 107ක උපරිම පොලියක් පමණක් අය කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම වාණිජ්‍ය බැංකු වලට උපදෙස් ලබා දීමට තීරණය කර තිබෙනවා. මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පෙරේදා රැස් වූ අවස්ථාවේදී තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. අනුව ණය කාල සීමාවේදී පළමු වසර 5 සඳහා අය කළ හැකි වසරකට 107ක පොලි අනුපාතයක් පමණයි. ඉතිරි ණය කාල සීමාව සඳහා මාසික සාමාන්‍ය ණය අනුපාතයකට වඩා 101ක ආන්තිකයක් සහිත පොලි අනුපාතයක් අය කළ යුතු වන බව දන්වා තිබෙනවා. මේ මව්බිම් අරුණ පුවත්පතේ මුල් පුවත. බුද්ධික මේ වනජීවී ඇමති කියලා කියන්නේ නිකන් වනජීවියෙක් වගේ හැසිරෙන්න ඕන නිසා නෙවෙයි එහෙම කියන්නේ. කියන්නේ වනජීවී ඇමති වුණාම වනජීවියෙක් වගේ හැසිරෙන්න ඕනේ වන අලියෙක් එහෙම නැත්නම් හීලා නැති කුළුහරකෙක් වගේ හැසිරෙන්න ඕනේ කියලා එකක් නැහැ. අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට ගෙන එන්නේ ඊයේ ජාතික පුවත් වාර්තා බොහොමයක සඳහන් වෙච්ච කාරණාවක්. ඒ තමයි උසාවි තීන්දුව නොතකා වනජීවී ඉඩම බෙදන්න හදලා ඇමති නිලධාරීන් අතර කලබලයක්. මනම්පිටිය නිමල් ජයරත්න වාර්තා කර සිටිනේ අනවසර වගකරුවන් කලකපටන් වනාන්තර විනාශ කර තිබියදී අධිකරණ නියෝගයකින් වනජීවි දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබූ පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වන උද්‍යානයේ කොටසක් එහි කලින් වගකරුවන්ට නැවත නිදහස් කර දීමට වනජීවි හා වන සම්පත් අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගත් උත්සාහයේ හේතුවෙන් රාජ්‍ය ඇමතිවරයා සහ වනජීවි නිලධාරීන් අතර පෙරේදා උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. පෙරේදා උණුසුම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ ජලගැලුම් නිම්නය කියන රක්ෂිතය 1984 තමයි ලංකාවේ ජාතික රක්ෂිතයක් විදිහට ප්‍රකාශිතපත් කරන්නේ. මේ දැන් නිලධාරීන් සහ මේ දේශපාලනඥයන් මත අමාත්‍යවරුන් අතර ඇති වෙන ගැටුම නිලධාරීන්ගේ වැරදි තියෙනවා. හැබැයි මේ වගේ සංවේදී කාරණා ගැන විසඳුම් හොයන්නේ බුද්ධික ඒ කැලේ මැද්දේද එතෙන්දිද උත්තර හොයන්නේ. මේවා ගැන ඊට වඩා ටිකක් වනජීවී විෂය වෙන්න පුළුවන්. හැබැයි පරිණත විදිහට මේවා කටයුතු කරන්න ඕන. පරිණත විදිහට මේක විසඳ ගන්න ඕනේ. තමයි දැන් අපිට බැරි නම් විශේෂයෙන්ම මේ නීතියටවත් අනුගත වෙන්න නැත්නම් නීතියටවත් ක්‍රියාත්මක වෙන්න බැරි නම් නීතිය හනුව වැඩ කටයුතු කරන්න බැරි නම් මොකද්ද මේ රටට වෙන්නේ කියන එකත් අපි මතක් කරන්න කැමතියි. කලිනුත් දේශපාලඥයන් ගැන වැඩි වශයෙන් කතා බහ කරා දිගින් දිගට ආපහු ඒ තත්ත්වෙ එන්න ගත්තොත් ඒ තරම් හොඳ තත්ත්වයකට බවට පත් වෙන්නේ නැහැ. ඔව් මේ හේතුව නිසා වනජීවි නිලධාරීන් අද සංකේත වැඩ වර්ජනයක නිරත වෙනවා කියලත් අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. අපි දිනමින පුවත්පතේ මුල් පුවතට යන සූදානම්. දිනමින පුවත්පත සඳහන් කරලා තිනවා PCR වලින් කට්ටි පැන්නොත් වැඩවර්දී නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහත්මයා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. අපි තව ස්වල්ප මොහොතකින් එතුමාව සම්බන්ධ කරගන්නත් බලාපොරොත්තු වෙන සිටිනවා. රක්ෂණ ශ්‍රියන්ත තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්න දිනමින පුවත්පතට. PCR පරීක්ෂණ සිදු කිරීම මගහරන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරලා තියෙනවා. හුදකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පුද්ගලයන්ට සෞඛ්‍ය බලධාරීන් විසින් PCR පරීක්ෂණ සිදු කිරීමට සහභාගී වන ලෙස දැනුම් දුන්නත් එය මගහරන පිරිස්ත සිටින බව වාර්තා වී තිබෙමින් මේ තීරණය ගනු ලැබූ බවද හෙතෙම ප්‍රකාශ කරා කියලා වැඩි වශයෙන් සඳහන් කරලා තියෙනවා. PCR වලින් කට්ටි පැන්නොත් ඔන්න වැඩ වරදී. ඕලෙවල් කල් දමනවාද නැද්ද දවස් 10ක් ඇතුළත තීරණය කරනවා කියලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා කරන ප්‍රකාශය තමයි අද මව්බිම පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරන්නේ. වාර්තාව ගෙනෙන්නේ සවනි ශේෂාදි සහ තාරක සම්මාන් ඕලෙවල් විභාගයේ කල් දමනවාද නැද්ද තීරණය දින 10කින්. බුද්ධික මේ පිළිබඳව මේ ඇතුළු පිටුවල විස්තර සෑහෙන සඳහන් වෙනවා. ඊයේ මාධ්‍ය සාකච්ඡාව පැවතුන බුද්ධිකට ඊට වඩා තොරතුරු කියන්න පුළුවන් නැති. විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේ මුල සතිය වන විට බස්නාහිර පළාත ඇතුළු වසා දමා ඇති සෙසු ප්‍රදේශවල පාසල්වල තත්ත්වය මොකක්ද කියලා තීරණය මොකක්ද කියලා ඒ අනුව තමයි ඕලෙවල් කල් දානවද නැද්ද කියලා තීරණය ගන්නවා කියලා අමාත්‍යතුමා සඳහන් කරන්නේ. ඔව් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විශේෂ ප්‍රකාශයක් සිදු කළ තිබුණා. මේ වෙන විට සාමාන්‍ය පෙළ සඳහා අධ්‍යාපනය කොයිතරම් දුරට දරුවන්ට ලබා දීලා තියෙනවද ලබා දීලා තියෙන ප්‍රමාණය
අපිට ඉතාමත් ඉක්මනින් එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශය ඉතාමත් ඉක්මනින් දැනුම් දෙන්න කියලා. ඒකත් එක්ක සසඳලා බලලා සම්පූර්ණයෙන්ම කමිටුවක් මේ පිළිබඳව තොරතුරු හොයලා බලලා කොහොමද සාමාන්‍ය පෙළ පවත්වන්නට ඕන 18 වෙනිදා ඉඳලා පවත්වන්න පුළුවන්ද 27 වෙනිදා දක්වා මේ විභාගය එහෙම නැත්නම් ඊට ඉස්සරහට කල් දාන්න ඕනද මොනවද ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කියලා ලබා ගැනීමට සූදානම් වෙනවා. වුන් ඊට අමතරව සෞඛ්‍යාංශ මගින් නිවැරදිව මේ කටයුතු පවත්වන්න පුළුවන් විභාගයක් පවත්වන්න පුළුවන්ද කියලා අපොස උසස් පෙළ විභාගය පැවැත්වූ ආකාරයට සාමාන්‍ය පෙළ විභාගයක් පවත්වන්න පුළුවන්ද කියන කාරණාවත් මේ දිනවල සොයා බලමින් තියෙනවා. අපිට 10 වෙනිදා තව දවස් 10කට කලින් දැනගන්න හැකියාව ලැබෙවි. කොහොමද මේ විභාගය පැවැත්වෙන නිසා කල් දානව නම් ඒ පිළිබඳව දැනගන්න හැකියාව ලැබෙයි. ඔව්. එතකොට දැන් O level තියද්දි දරුවන්ට අසාධාරණයක් දරුවන්ට සහනයක් දෙනවද කියන ප්‍රශ්නේ තියේ මාධ්‍ය සාකච්ඡාවේදී නැගුණා. ඒත් මේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයෙක් කිව්වේ සාමාන්‍යයෙන් මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ලෝකේ බොහෝ රටවල් නම්‍යශීලී ක්‍රමවේදයක් අනුගමනය කරන විභාග සම්බන්ධයෙන් විභාගයේ තියෙන දවස් තීරණය කරන මොහොතේදී අපිට ඒ නම්‍යශීලී ක්‍රමවේදය පිළිබඳව තීරණයක් ගන්න පුළුවන් කියලා. මම සූදානම් දිවෙන පුවත්පතට යොමු වෙනට දිවෙන පුවත්පතේ මුල් පිටුවේ පුවත් කිහිපයක් සඳහන් කරනවා. කල්මුනේ පාසල් සතියක් වැසේ අපි ඊයේ ප්‍රකාශ කරා නුවර පාසල් 45ක් වහපු කතන්දරේ අද කතා කරනවා අම්පාරේ අහඹු PCR වලින් කොරෝනා රෝගීහු 21ක් කල්මුනේ පාසල් සතියක් වැසේ සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණය ඉදිරි දින 10 තුල ඇහැලියගොඩ පාසල්ද සතියක් වසයි PCR මගහරන අටලුගම ජනතාවට නීති පියවර මරණ 96ට නගී ඊයේ 369ක් සුවය ලබා පිටව යති. හලාවත ගම් 5ක් ලොක්ඩවුන් 8 දෙනෙකුට කොරෝනා මහනුවර මධ්‍යම වෙළඳපොළත් වසයි. සමන් ගමගේ අනුර බාලසූරිය සමන්ති වීරසේකර තමයි මෙලෙස දිවයිනට මෙය පළ කරන්නේ. මව්බිමත් ඒ කාරණාව මෙහෙම වාර්තා කරනවා අම්පාරයේ ආසාදිතයන් 31ක් එනිසා කල්මුනේ සියලුම පාසල් සතියකට වසා දමයි. ශිරාන් රණසිංහ MS ෆාරුක් වාර්තා කරනවා ඒ කාරණාව මැද පෙරදිග ලාංකිකයන් 3000කට කොරෝනා 70ක් මිය ගිහින් මව්බිම් පුවත්පත වාර්තා කරන මේ කාරණය අවධානයට ලක් කරගන්න ඕනේ. ඒ අනුව සඳහන් කරන විදිහට මැද පෙරදිග තත්ත්වය ගත්තොත් 45000ක පමණ පිරිසක් මේ වෙනකොට ලංකාවට එන්න බලාගෙන ඉන්නවලු. මේ අතරින් 3000ක පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට පත් වෙලා තිබෙනවා. මේ අනුව මේ 45000ක් පමණ දැනට කොන්ත්‍රාත් කාල සීමාව නිමා කර සිටින පිරිස ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වහාම ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණාව මව්බිම් පුවත්පත අවධාරණය කරනවා. හුදකලා කළ පැති ගැන අද හෙටම තීරණයක් ගන්නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටිනවා. මාධ්‍යාමුවක් පැවැත් වූ සුවසරී සේවකයන් 3 දෙනෙකුගේ සේවයත් හිටුවයි. සේවකයන්ට අවශ්‍ය සියලු දේ සපයා තිබෙනවා. සුවසරී කළමනාකාරීත්වය කියනවා. එහෙම ප්‍රශ්න නැහැ කියලා යොවුන් කියන්නේ. බන්ධනාගාර පොකුර 790ට නගී නිරෝධායන වන අය සිටින නිවෙස් වලින් පාසලට දරුවන් එවන්න එපා කියලා විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා කරන ඉල්ලීමත් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඊයේ දවසේදී තවත් අමාත්‍යවරු දෙපළක් පත් වුණා. කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක්. එතකොට ඒ පිළිබඳව දිවයින පුවත්පත අද මුල් පිටුවේ වාර්තා කරලා තියෙනවා ඡායාරූප දෙකත් එක්ක. මහජන ආරක්ෂාව සරත්ත රාජ්‍ය ආරක්ෂක ඇමති චමල්. රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමති චමල් කීර්ති වර්ණකුල සූරියයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ දිවයින පුවත්පතට. කැබිනට් අමාත්‍යවරු ගණන 29ට නගී මහජන ආරක්ෂාව සරත්ත රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමති චමල් පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය ඇමති රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් ඇමති ලෙසද චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරන රාජ්‍ය ඇමතිවරයා ලෙසද ඊයේ දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී උරුම දුන්නා. වීරසේකර මහතාගේ විෂයපතයට ශ්‍රී ලංකා පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාත් දෙපාර්තමේන්තුව සහ ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලය යන ආයතන ඇතුළත් මෙයට අදාළ ගැසට් නිවේදනය පසුගිය 20 වෙනිදා ප්‍රකාශයට පත් කරා. මේ පත්කිරීම සමග වත්කම් රජයේ කැබිනට් ඇමති දුර සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනුෂ මේ පිළිබඳව මතක් කරා ඔක්කොම 30ක් පුළුවන්. කැබිනට් ඇමතිවරු 30ක් පුළුවන්. රාජ්‍ය ඇමතිවරු 40ක් පුළුවන්. අද 29 ඊයේ දවසේදී 29 වෙනිදා පත් කරා. බලමු එක පුටුවක් හිස් වෙලා තිනවා. කවුද ඒ වාසනාවන්තය කියලා අපි බලාගෙන ඉඳමු. ඔව් එතකොට දැන් බුද්ධික ඔය පත්වීම් පිළිබඳව කතා කරපු නිසා ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපතිතුමා යටතේ පවතින බව ජනාධිපති මාධ්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. පොලිසිය විෂයනවනේ මහජන ආරක්ෂාව කියන අලුත් අමාත්‍යාංශය යටතට යනුව නව පොලිස්පති අද වැඩබාර ගනී කියලා මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා හැටියට මේ වෙනකොට අවුරුදු 37ක පොලිස් සේවයකට වාර්තාවක් තියෙන එම නැත්නම් පොලිසියේ 37 වසරක සේවයක් සහිත
චන්දන වික්‍රමරත්න මහත්මයා ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා විදිහට වැඩබාර ගන්නවා. එතුමා පොලිස් සේවයට පත්වන්නේ පැමිණෙන්නේ පොලිස් අධිකාරී සහකාර පොලිස් අධිකාරිවරයෙක් විදිහට 1986 අවුරුද්දේ ජූනි මාසයේ 16 වෙනිදා බුද්ධි සේවාවකින් පොලිස් දෙපාර්තමේන්තුවට අවතීර්ණ වී එහි ඉහළම තනතුර වන පොලිස්පති තනතුරට පත්වන ප්‍රථම නිලධාරියා විදිහට පත්වන්නේත් එතකොට පොලිස් ඉතිහාසයේ නම් සටහන් වන්නේත් චන්දන වික්‍රමරත්න මහත්මයාගේ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හදාරලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලැබූ හෙතම පශ්චාත් උපාධිධාරියෙකුත් වන බව අද මව්බිම් පුවත්පත සඳහන් කර සිටිනවා. සුබ පැතුම් අලුත් පොලිස්පතිතුමාට. මෙතෙක් වැඩ බලපු පොලිස්පතිතුමා ඊට පස්සේ අද නිත්‍යනුකූලව පොලිස්පති බවට පත් වෙනවා 35 වෙනි අභියෝගාත්මක කාල සීමාවක්. ඒ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අර වැඩ බලපු පොලිස්පතිතුමාට වැඩ කරන පොලිස්පතිතුමා කියන්න බෑ. ඉතින් වැඩ බලන කාලෙත් වැඩ කරපු එක තමයි එතුමා කරේ. හැබැයි වගේ මොන හරි අඩුපාඩු තුනත් ඒත් අපි මේ වෙලාවේදී කතා කරනවා. අපි සූදානම් පොලිසිය සම්බන්ධයෙන්ම කතා බහ කරපු නිසා ඒ සම්බන්ධයෙන් අපිත් එක්ක කතා බහ කරන්න වැඩි වශයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ එතුමා. ඒ කවුද? නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා. සුබ උදෑසනක් ඔබතුමන්ට. සුබ උදෑසනක් ඔබට. සුබ පතනවා ඔබතුමන්ගේ නායකයා අලුතෙන් පත් වුණ අද දවසේදී ඒ සම්බන්ධයෙන් 35 වන පොලිස්පතිවරයා. ඒ සම්බන්ධයෙන් මුලින්ම මොන හරි කියන්න දෙයක් තියෙනවද? ඔව් ඇත්තටම සුබ උදෑසනක්. මේ අපේ රටේ ප්‍රථම වතාවට පොලිස් සේවය නාමිකව ස්ථාපිත කරේ ලන්දේසි අධිරාජ්‍යවාදීන් විසිනේ 1753 අවුරුද්දේදී. ඊට පස්සේ මේ ප්‍රධානයන් මේ ප්‍රදේශ අල්ලාගත්තට පස්සේ මුදුබඩ ප්‍රදේශ දිසාපතිවරුන් යටතේ ලංකාවේ පොලිස් සේවය ස්ථාපිත කරා. ඔය 1806 වගේ කාලයක් වෙනකොට රෙගුලාසියක් පනවලා. නමුත් පොලිස් දෙපාර්තමේන්තුව ලංකාවටම බලපාන්න පිහිටෙව්වේ 1866 සැප්තැම්බර් මාසේ 3 වෙනිදා. එදා තමයි පළවෙනි පොලිස්පති පත් වුණේ. ඔහු බ්‍රිතාන්‍ය ජාතික G.W.R. කැම්බල් කියන මහත්මයා. එදා ඉඳලා මේ දක්වා කාලෙ තුල පොලිස්පතිවරුන් 34 දෙනෙක් පත් කරලා තියෙනවා. වසර 154ක කාලයක් තුල. ඒ වගේම 1947 දී තමයි ප්‍රථම ශ්‍රී ලාංකීය පොලිස්පතිවරයා පත් වුණේ. ඔහු ශ්‍රීමත් රිචඩ් අල්විහාරි මහතා. ඉතින් අද දිනේදී වැඩ බාරගන්නේ 35 වෙනි පොලිස්පතිවරයා ලෙස සී.ටී. වික්‍රමරත්න මහතා. ඔහු අවුරුදු 32ක 34ක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්. ඒ වගේම වසර එකමාරකට ආසන්න කාලයක් අපේ රටේ වැඩ බලන පොලිස්පතිවරයා හැටියට කටයුතු කරපු අපේ පොලිස් සේවයේ ඉන්න දක්ෂතම ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් කියලා කියන්න පුළුවන්. අපි සුබ පතනවා එතුමන්ටත්. ඒ වගේම සුබ පතනවා ඔබතුමන් ඇතුළු ඔබ පොලිස් සේවයේ අනිත් සියලු දෙනාටමත්. නායකයෙක් හරියට ලැබුණාම ගමන ඉතාමත්ම කඩිසරව පහසුවෙන් යන්න පුළුවන් බව අපි අහලා තියෙනවා. අපි දැකලා තියෙනවා. අත්දැකීමෙන් අපිට දැන් පේන්න තියෙනවා. මම කැමතියි ඔබතුමාගෙන් විශේෂයෙන්ම අපි උදේට නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඔබතුමාව සම්බන්ධ කරගන්න මේ කොරෝනා තත්ත්වය, මේ රටේ තියෙන වර්තමාන තත්ත්වය පිළිබඳව දැනගන්න. ඊයේ හවස වන විට කොහොමද තිබිච්ච තත්ත්වය, අද වෙන විට කොහොමද තිබිච්ච තත්ත්වය කියලා දැනගන්න කැමතියි. මරණ ප්‍රමාණය, ලොක්ඩවුන් කරලා තියෙන ප්‍රදේශ, ඒ වගේම තමයි ඉදිරියේදී ජනතාව කටයුතු කළ යුතු ආකාරය. ඔව්. විශේෂයෙන්ම දැන් මේ වන විට කොවිඩ් ආසාදිතයෝ 22000ක් විතර වාර්තා වෙලා තියෙනවා. මුල ඉඳලා මේ කියන්නේ මාර්තු මාසයේ 11 වෙනිදා ඉඳලම මරණ 99ක් වාර්තා වෙලා තියෙනවා. දැන් මේ අවස්ථාව වන විට තවදුරටත් උදේකලා කරපු ප්‍රදේශ පොලිස් බල ප්‍රදේශ 18යි. ඒ වගේම බ්‍රාහ්මණීයධාරී වසම් 11ක් උදේකලා කරලා තියෙනවා. මේ ආකාරයට තමයි කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට මේ කාලය අතරතුර PCR පරීක්ෂණ නිරන්තරයෙන් සිදු කරනවා. සමහර උදේකලා කරන ලද ප්‍රදේශවල මේ PCR පරීක්ෂණ සඳහා යම් අකමැත්තක් යම් පුද්ගලයෝ ප්‍රකාශ කරන බවට වාර්තා වෙලා තියෙනවා. අපි එයාගෙන් ඉල්ලා සිටිනවා මේ සෞඛ්‍ය කටයුත්තක් කරන්නේ රෝගයක් වළක්වා ගන්න. ඒ නිසා ඊට අනුගතව කටයුතු කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් ඒක නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීමක්. ඒ සෞඛ්‍ය අංශ වලට උපරිම සහාය මේ වෙලාවේ ජනතාව ලබා දෙන්න ඕනේ. ඒ වගේම උදේකලා කරන ලද ප්‍රදේශවල සංචාරන සීමාවන් තවදුරටත් ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඒකම විශේෂයෙන්ම ඒ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාත් ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා.
ඉතින් දැනට තියෙන තත්ත්වය මේක තමයි. නමුත් ලංකාවේ අනෙක් ප්‍රදේශවලත් මේ නිරෝධායන රීතිය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් අපි සොයනවා. ගාලු මෝදුර ව්‍යායාම් කරමින් සිටියේදී කොල්ලුපිටිය ක්‍රයිම් OIC මේයි කියලා වාර්තාවක් තියෙනවා දිවයින පුවත්පතේ. අපි ඊයේ දවසේදී මේ පිළිබඳව තොරතුරු දැනගත්තා. මොකද්ද ඒ කතාව? කොහොමද OIC මහත්තයා නැති වුණේ? ඔව් ඇත්තටම ඔහු අවුරුදු 42ක් වයස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා. ඔහු හෘද රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි ඊයේ උදෑසන පුරුදු පරිදි උදෑසන ව්‍යායාම වලට ගොස් සිටියේදී ප්‍රවර්තක කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවට වාර්තා වුණේ. මේ මෘත ශරීරය සම්බන්ධයෙන් PCR පරීක්ෂණයක් සිදු කළා. ඒ පරීක්ෂණයෙන් අනාවරණය වෙලා තියෙන කොවිඩ් ආසාදිතෙකු නොවන බවට අපි විශ්වාස කරන්නේ මේ අත්‍යවශ්‍යතාවයකින් සිදුවෙච්ච මරණයක් කියලා. කෙසේ වෙතත් අද දිනේදී පශ්චාත්මක පරීක්ෂණය පැවැත්වීම නියමිතව තිබෙනවා. ඉන්පසුව නිසැකවම මේ මරණයට හේතුව අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිතුමනි, මේ දිනවල පුවත්පත්වලත් සමාජ මාධ්‍ය ජාලවලත් කතා බහලක් වෙනවා මේ යාපනයේ විරු සමුරු සම්බන්ධයෙන්. ඒ පිළිබඳව ඔබතුමාලගේ කතා බහ කොහොමද? තීන්දුව తీරන මොනවද? සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. හැබැයි තහනම් කරාට හැමතැනම මේක පවත්වනවා කියලා ආරංචියක් හැමතැනම යනවා. ඔව් ඇත්තටම LTT ත්‍රස්තවාදීන් විසින් අපේ රටේ සිදු කරපු බොහෝ සැහැසිකම් අපිට මතකයි. රටේ ජාතීන් අතර අසමගිය ඇති කරා දසදහස් ගණනින් සිවිල් වැසියන් ආරක්ෂක හමුදා සමාජිකයින් ඝාතනය කළා. ලක්ෂ ගාණක් අවතන් භාවයට පත් වුණා. අවුරුදු 30කට ආසන්න උරිරු යුද්ධයක් ඔවුන් නිර්මාණය කළා. ඔවුන් රටේ ආගම් අතර ජාතීන් අතර ඇති කරපු අසමගිය ජාත්‍යන්තරයටත් ගෙන ගියා. ඒ නිසා එම ත්‍රස්තවාදීන් සැමරීම සදාචාරාත්මක ක්‍රියාවක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔවුන් සැමරීමට අපිට අවස්ථාව ලබා දෙන්න බෑ. ඒ තුලින් ජාතීන් අතර අසමගිය සිදු වෙනවා වගේම ලෝකෙ කිසිම රටක ත්‍රස්තවාදීන් සැමරීමක් සිදු වෙන්නේ නැහැ. එහෙම සිදු කරන්න නීතිය ප්‍රතිපාදනත් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි අධිකරණ මගින් නියෝග ලබා ගත්තේ. ඊයේ ත්‍රිකුණාමලයේ සහ චාවා කච්චේරිය අධිකරණ මගින් නියෝග ලබා දුන්නා. මීට පෙර උතුරු නැගෙනහිර පළාත්වල බොහෝ අධිකරණ මගින් නියෝග ලබා දුන්නා. ඒ අනුව අපි ක්‍රියා කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ මේ යම් කිසි කෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා නම් ඔවුන්ගේ ඥාතීන් හුදෙකලාව ඒ පුද්ගලයා මිය ගිය දවසට හෝ වෙන දිනයක ඒක සැමරීම පිළිබඳව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ LTT හිතවාදී කණ්ඩායම් මගින් ජාත්‍යන්තර ඩයස්පෝරාවේ ලැබෙන මුදල් මත ඒ වගේ මේ රටේ ප්‍රශ්න ඇති කිරීමේ චේතනාවෙන් සංවිධානාත්මකව ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදී නායකයා ඉපදිච්ච දවසේ ඒ කටයුතු සිදු කිරීම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරු වෙත උපදෙස් දීලා තියෙනවා. එවැනි ක්‍රියා අද දවසේ සිදු කළොත් අපි ඒවා සිදුවීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. හොඳයි, බොහොම ස්තුතියි. අප සමග සම්බන්ධ වුණා නියෝජ්‍ය පොලිස්පතිතුමන් නීතිඥ අජිත් රෝහණ මහත්මයා. පොලිසිය ගැන ඇහුවත් විස්තර මුල ඉඳලා කියන්න කටපාඩම්. මම බැලුවේ මේ දැන් මේ PhD එකක් එහෙම ඒ කියන්නේ PhD එකකට ආචාර්ය උපාධි නිබන්ධනයකට එහෙම පොලිසිය සම්බන්ධ සූදානම් වෙනවද නැහැ. ඒ කියන්නේ ඉතිහාසය ලන්දේසි යුගයේ ඉඳලම හොඳට මතකයි. නියෝජ්‍ය පොලිස්පති මහත්මයාට. ඔව්. නීතිය ගැන ඇහුවත් එහෙමයි. කොරෝනා සම්බන්ධයෙන් ඇහුවත් එහෙමයි. යුද්ධ සම්බන්ධයෙන් ඇහුවත් එහෙමයි. සහ බුද්ධික මේ ලංකාවේ විශේෂම සමාජ විද්‍යාව විෂය ඉගෙන ගන්න අයට සහ නීතිය ඉගෙන ගන්න බොහෝ දෙනෙක් ගුරුවරයෙක් කියන සර් කෙනෙක් කියලා කතා කරන්නේ හේතුව ආරාධිත දේශකයෙක් විදිහට නීතිඥ අජිත් රෝහණ මහත්මයා සමාජ විද්‍යාව කියන අපරාධ විද්‍යාව විෂය සහ නීතිය පිළිබඳව බාහිර කතිකාචාර්යවරයෙක් ආරාධිත කතිකාචාර්යවරයෙක් විදිහට හරි කීර්තියක් ලබාගත්ත විද්වතෙක් කියන වචනයකට ගමන්නේ. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම එතුමටත් සුබ පතනවා අලුත් පොලිස්පතිලත් එක්ක දිගට වැඩ කටයුතු කරගෙන යන්න කියලා. අපිට හරි පහසුයි එතුමා වගේ කෙනෙක් එක්ක කතා කරන්න වැඩ කරන්න ලැබෙච්ච ගැන. රට දකින්න පිටුවත්තර පත්තරමේන්තුවත් එක්කයි ඔබ රැඳී සිටින්නේ. අපි සූදානම් තවත් ප්‍රවෘත්ති ටිකක් අරගෙන එන්න. පුවත්පත්වල විවිධ තොරතුරු
වෙනවා. මම කැමති දිනුෂකින් පටන් ඔව් බුදුක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා තමයි අපි විරාමයට කලින් සම්බන්ධ කරගත්තේ. එතුමා කරපු ප්‍රකාශයකුත් උකුටා දක්වමින් මෞබිම වාර්තා ගෙනනවා. ඒ තමයි වැල්ලම්පිටියේ හදිස්සි මරණයක් හොර සහතික හදලා මේ අවසාන කටයුතු සිදු වුණා කියලායි මෞබිම පුවත්පත වාර්තා කර සිටින්නේ. වැල්ලම්පිටියේ හදිසි මරණයක් හොර සහතිකයකින් බොහොම දානය කරලා කියලා. හැබැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා කරපු ප්‍රකාශයක් මෞබිම පුවත්පත කියනවා කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් කිසිවෙකු නිවසේදී හදිසියේ මියෑමක් වුණොත් සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුවත් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි කියලා සඳහන් කරනවා. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් කූට ලේඛන සැකසීම සහ නිරෝධායන පනත යටතේ කටයුතු කරනවා කියලා වාර්තා කරනවා. ඊළඟට බුද්ධික දැන් මෙහෙම දේවල් සිද්ධ වුණොත් මොකද වෙන්නේ? ආයි මෙහෙම දේවල් නැවත නැවත සිද්ධ වෙන්න පුළුවන්ද කියලා දිනමින පුවත්පතත් වාර්තා කරනවා. මෞබිම පුවත්පතත් වාර්තාවක් ගෙනෙනවා. ඒ තමයි නිවෙස්ගත නිරෝධායනයේ නිරීක්ෂණයට යාන්ත්‍රණයක්. මෙකනිසම් එකක් හදනවලු. ඒ කියන්නේ නිවෙස්ගතව හරියට නිරෝධායන කටයුතු සිද්ධ වෙනවාද කියලා. COVID-19 මේ වසංගතයේ පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනයේ නිසි ලෙස සිදුවන බව සහතික කරනුවස් නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැකසුම් කර ඇතැයි ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ නිරීක්ෂණ කාර්යාංශයේ ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙනවලු. ෆීල්ඩ් ඔෆිසර්ස්ලාට පැවරෙන්නේ ආර්ථික සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ, නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන, පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීවරු, ග්‍රාම නිලධාරීවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිස් නිලධාරීහු ඇතුළත් වෙනවා. මට හිතෙනවා නිකන් සිවිල් ආරක්ෂක සේවයේ නිලධාරීනුත් එකතු වෙයි කියලා. දැන් මේ කියන්නේ යාන්ත්‍රණයක්, මෙකනිසම් එකක් ගැන. ඊළඟට බුද්ධික මේ මෞබිම පුවත්පතේ තියෙනවා මෙෂින් එකක් ගැන යන්ත්‍රයක් පිළිබඳවත් ලංකාවේ ඉංජිනේරුවෙකුගෙන් කොරෝනා මඩින මෙවලමක් සාර්ථකත්වයේ නිරීක්ෂණයට අවස්ථාවක් ඉල්ලයි. අවධාරණය කරන කැමති මේ කාරණාව හිදෝගම අමිල සම්පත් තමයි වාර්තා කර සිටින්නේ. ඒ අනුව දැනට විදේශගතව ඉන්න ලංකාවේ ඉංජිනේරුවෙක් තමයි මේක කරලා තියෙන්නේ. මේ නවනිපැයුම කරන්නේ කොරෝනා වෛරසය බැලඳුණු රෝගියෙකුගේ ශරීරයේ පවතින වෛරසය විනාශ කළ හැකි නව යන්ත්‍රයක් CVDM කියලා සඳහන් කරනවා. ඩුබයි රාජ්‍යයේ ගුවන් යාන හා විදුලි දුම්රිය ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු වන මනතුංග ශිරාන් ප්‍රදීප් ජීවකාන්තද සිල්වා මහත්මයා හදලා තියෙනවා. ඔහු කියනවා මේ මම සේවය කරන තැන එක් අයෙක් කොරෝනා ආසාදිතයෙක් හිටියා. ඒ වෙනතෙක් අපි දන්නේ එයාට කොරෝනා ආසාදිත වෙලා තිබුණාද කියලා. ශරීරයේ රෝග ලක්ෂණ තිබුණා. පසුව තමයි කොරෝනා රෝගියෙක් බවට අනාවරණය වුණේ. ඒ බිය හේතු කොටගෙන පළමුව මගේ යන්ත්‍රය මම භාවිත කළා. මේක නිකන් ඇඳක් වගේලු බුද්ධික. කියන්නේ මේ ඇඳේ හාන්සි වල හිටියොත් විනාඩි 10ක් ඇතුළත වෛරසය විනාශ වෙනවා කියලා කියන්නේ. එතකොට මේ නවනිපැයුම් කරුවා කියනවා මට නම් විශ්වාසයි මම අත්හදා බලලා තිනවා මේ වැඩේ වැඩ කරනවා කියලා. ඒ නිසා මේ වෙනතෙක් ශරීරය මත පිටදී සහ පරිසරයේ පවතින වෛරසය විනාශ කළ හැකි ක්‍රම සොයාගෙන තිබෙන නමුත් මෙතෙක් ශරීරයක් තුල පවතින වෛරසය විනාශ කරලීමට සමත් යන්ත්‍රයක් සොයා ගැනීමට ලෝකයේ සමත් වී නොමැති නිසා කොරෝනා වෛරසය පවතින මේ මොහොතේදී මේ නව නිපැයුම පිළිබඳව අත්හදා බලලා රජයේ වෛද්‍ය ආයතනයකට ඉදිරිපත් කර එකී සාර්ථකත්වයේ නිරීක්ෂණයට අනුමැතිය ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඒ මහතා රජයෙන් ඉල්ලා සිටිනවලු. ඔන්න ඒ මහතා වෙනුවෙන් පත්තරමේන්තුවෙන් මේ පිළිබඳව කතා කරා. හැබැයි පහුගිය දවස්වලදී දිගින් දිගටම කතා කරා පවිත්‍රා වන්‍යාරච්චි අමතිතුමිය, සෞඛ්‍ය අමතිතුමියත් ඒ වගේම තමයි චන්න ජයසුමන මහාචාර්ය චන්න ජයසුමන අමාත්‍යවරයාත් කතා බහ කරා. අලුත් අයට අපි අවස්ථාව දෙන්න සූදානම්. ඔයගලන්ගේ අලුත් නිර්මාණ තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න කියලා මම විශ්වාස කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ පිළිබඳව කතා බහ කරොත් ඔබට හැකියාව ලැබෙයි තොරතුරු සම්පින්නනය කරගන්න. ඒ වගේම තමයි ඔබගේ දේවල් ඉදිරියට ගෙනියන්න. අපේ රටේ ඕනම කෙනෙකුට අවස්ථාවක් තියෙනවා වර්තමානයේදී Tamanගේ නව නිර්මාණ රජය වෙත ඉදිරිපත් කරන්න සහ මාධ්‍ය හැමතිස්සෙම බලාගෙන ඉන්නවා ඔබගේ නිර්මාණ මාධ්‍ය තුලින් ඉදිරිපත් කරන රටට අරගෙන එන්න. අද පුවත්පතෙන් අරගෙන ආවා, පුවත්පතෙන් අපි ගෙනාවා. ඒක නිසා විශේෂයෙන් සමාන බාධක රට මේ විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනිය කියන්නේ එක මගේ රට කියන වැඩසටහන හරහා නවනිපැයුම් වලට විශේෂයෙන්ම මේ කොවිඩ් තත්ත්වයත් එක්ක නවනිපැයුම් වලට තියෙන අවධානය වැඩි කරන සමාජ කතිකාවතක් ඇති කරන උත්සාහ කරගෙන තියෙනවා. ඒ සමාට අපේ නිෂ්පාදක කණ්ඩායමත් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා ඔය අලුත් නව නිර්මාණය පිළිබඳව. අපි සූදානම් වෙනවා තවත් කොවිඩ් මරණ සම්බන්ධයෙන් කතාවකට යන්නද. මීට කලින් දිනෝෂ පැහැදිලි කරලා දුන්නා වැල්ලවත්තේද වැල්ලම්පිටිය ප්‍රදේශයේදී මරණයක් සිදු වුණාට පස්සේ වැඩ කටයුතු කරන්න ගියපු ආකාරයේ නිවැරදිතාවය පිළිබඳව සැකයක් සම්බන්ධයෙන් අරුණ පුවත්පත වාර්තා කරනවා කොවිඩ් මරණ ආදාහනය කිරීම අනිවාර්යෙන්ම පිළිගත නොහැකි. නැත්නම් කොවිඩ් මරණ ආදාහනය අනිවාර්ය කිරීම පිළිගත නොහැකි කියලා කතා කරනවා. මානව හිමිකම් කොමිසම සෞඛ්‍ය ලේකම්ට දන්වයි කියලායි එම පුවත ඉදිරිපත් කරන්නේ. ඉන්දික ශ්‍රී අරවින්ද කොවිඩ් මරණ ආදාහනය අනිවාර්ය කිරීම පිළිගත නොහැකි. ඒ සම්බන්ධයෙන් වැඩි වශයෙන්
ඉන්දික ඉදිරිපත් කරලා තියෙනවා අරුණ පුවත්පතට කොවිඩ් වෛරසය වැළඳී මරණයට පත්වන පුද්ගලයන්ගේ දේහය ආදානය කිරීම අනිවාර්යයෙන්ම පිළිගත නොහැකි බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලිපියක් යොමින් කියා තිනවා. කොවිඩ් වෛරසෙන් මියගිය හෝ මිය යන බවට සැක කරන අයගේ ආදාහනය අනිවාර්ය කිරීම මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නොවන බවත් එම කොමිසම සිය ලිපියේ සඳහන් කර තිබෙනවා. මරණයට හේතුව පිළිබඳව නිශ්චිත ශාක්ති ලබා නොගෙන මලසිරුරු බලහත්කාරයෙන් හා ඉක්මනින් ආදාහන කිරීම මෙන්ම පිළිගත් ආරක්ෂක පියවරයන් අනුගමනය කරමින් පවුලේ සමාජිකයන්ට අවසන් කටයුතු සිදු කිරීමට අවස්ථාවක් ලබා නොදීම ආගම ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීමත් බවත් මේ විදිහට සඳහන් කරනවා. ඒ නිසා කොවිඩ් මරණ ආදාහනය අනිවාර්ය කිරීම පිළිගන්න බැහැ කියලයි මානව හිමිකම් කොමිසම සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියකින් ලියා යවලා තියෙනවා. ඊයේ රෑ 7:00 විතර ඉඳලා බොහෝ දෙනෙක් වසන්තම් රූපවාහිනිය වටේ තමයි රැස්වලා හිටියේ. LPL තරඟාවලිය කොහොමද පළවෙනි තරඟය පැවැත්වෙන්නේ වෙනස් අත්දැකීමක් බවට පත් වුණා. මේ කොවිඩ් තත්ත්වයත් එක්කම මේ ඒ කියන්නේ සමාරම්භක උළෙල තලුත් අත්දැකීමක් බවට පත් වුණා. මේ පිළිබඳ පුවත් ගණනාවක් පළ වෙනවා. කොහොමනත් සුපිරි පන්දු වාරයේදී කොළඹ කිංස් ජයගනී කියලායි වාර්තා කර සිටින්නේ කැන්ඩි ටස්කර්ස් පරදවල සුපිරි පන්දු වාරයේදී තමයි උණුසුම් තරගයක් තිබුණා. මුලින් ටස්කර්ස්ලා අතට ගත්ත වැඩේ ඊට පස්සේ හැබැයි අන්තිමේදී දෙවන ඉනිම වෙද්දී අපිට අරුණ පුවත්පතේ තියෙනවා. ඊට පස්සේ මව්බිම් පුවත්පත වාර්තා කරන ඔය ජාතික පුවත්පත් සියල්ලම වගේ වාර්තා කරනවා මේ කාරණාව. අරුණ පුවත්පත සඳහන් කරන එක කාරණාවක් තමයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ වුණු බව LPL තරඟාවලිය ආරම්භ වුණු බව වාර්තා කර සිටිනවා. ඊළඟට මව්බිම් පුවත්පත වගේම ජාතික පුවත්පත බොහොමයක මේ කාරණාව සඳහන් කර තිබුණා. පළමු LPL තරඟාවලිය ආරම්භයේ ක්‍රීඩා ඇමතිගේ ප්‍රධානත්වයෙන් වාර්තා කර සිටිනවා මව්බිම් පුවත්පත. තරඟාවලිය මේ විදිහට ආරම්භ වෙනවා. ඊළඟට විශේෂයෙන්ම දිනමින පුවත්පත LPL කතා කියලා වෙනම කොලම් එකක් තීරු ලිපියකුත් ලියනවා. මම හිතන්නේ බුද්ධික් ගාව තියෙන දිවයින පුවත්පත වාර්තා කරනවා LPL සමාරම්භයේදී සුපිරි අවසානයක් කියලා. සුපිරි අවසානයක් නේ. LPL සමාරම්භයේදී සුපිරි අවසානයක්. මැතිව්ස්ගේ කොළඹට ජය 2020 ප්‍රීමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක දිනේදී කුසල් පෙරේරාගේ මහනුවර ටස්කර්ස් මහනුවර ටක්සස් කණ්ඩායම පරාජය කරමින් කොළඹ කිංස් කණ්ඩායම මැතිව්ස්ගේ ජයග්‍රහණය කරා කියලා තියෙනවා. සුපිරි ඕවරේදී තමයි ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබිලා තියෙන්නේ. මේ විදිහට සුපිරි තරඟාවලියක් අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඔව් දැන් ඒ කියන්නේ මේ උත්සවයේ සංවිධානය මේ තරඟාවලියේ සංවිධායකයන් සඳහන් කරන්නේ දැන් තවත් අලුත් ලෝක ජාත්‍යන්තර මට්ටමේ උණුසුම් එහෙම නැත්නම් රෑන්ක් වලින් උඩ ඉන්න ක්‍රීඩකයෝ ඉදිරියේදී තරඟයට සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ උණුසුම තවත් ඉහළ යනවා කියන එක. මේ උණුසුමත් එක්ක ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් අපේ සහෝදර නාලිකාව සමග එන්න එකතු වෙන්න සතියන්තේ මැච් බලන්න පුළුවන්. ඒක හොඳයි. කොහෙවත් යන්න ඕනෙත් නෑ. අනිතික බුද්ධික දැන් සමහර වෙලාවට ලොක්ඩවුන් කරලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සංචරණ සීමා තියෙනවා. යන්න එන්න බෑ වෙනවා වගේ නිසා වසන්තම් ටීවී බලාගෙන ගෙදරට වෙලා නිවි හැන හිල්ලේ විසිල් එකක් ගහන්න ඕන. මොකද මේ අපේම අලුත් කොල්ලෝ ඒ නම් මෙහෙම දැක්කන් පස්සේ අලුත් තරුණු ක්‍රීඩකයනෝ හොඳ අවස්ථාවක්. කාටුන් කියන්න හදනකොට මොකද මේ රසවින්දන කතාවක් කියන්නේ? මෙහෙමයි කාටුන් කියන්නේත් කලාවක්නේ. එතකොට මේ දැන් ඔන්න අපේ නිෂ්පාදක ඉන්දික රසවින්දන අතිරේකයේ තෝරගන්නවා ලංකාදීප පුවත්පතේ. කාරණා දෙකක් තියෙනවා වාර්තා කරන. එකක් තමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සංකල්පයක් අනුව ටවර් හෝල් රඟහල පදනම වේදිකා නාට්‍ය ශිල්පීන්ට ප්‍රේක්ෂා කියලා රක්ෂණ ක්‍රමයක් යෝජනා කරලා තිනවා. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු 35ත් 75ත් අතර කලාකරුවන්ට නොමිල ලබා දෙන ප්‍රේක්ෂා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණ ක්‍රමයට අයදුම්පත් බාර ගන්නවා දෙසැම්බර් 11 වෙනිදාට කලින්. ඒ නිසා අයදුම්පත් දෙසැම්බර් 11 වෙනිදාට කලින් එවන්න කියලා ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහත්මයා කියනවා. ඒ පළවෙනි ආරංචිය. ඊළඟට රසවින්දන අතිරේකයේ තවත් කාරණාවක් මතක් කරනවා ලොකු ඉස්කෝලේ මහත්මයා ඉල්පෝදා පුංචි තිරේ කියලා ඉල්පොහෝ දින නිමිත්තෙන් ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය කළ ප්‍රභාත් දුෂ්යන්ත අධ්‍යක්ෂණය කළ ලොකු ඉස්කෝලේ මහත්තයා ටෙලි චිත්‍රපටය අනිද්දා 29 වෙනිදා දහවල් 1ට ස්වාධීන රූපවාහිනිය විකාශය වෙනවා කියනත් අද ලංකාදීප පුවත්පත රසවින්දන අතිරේකයේ සඳහන් කරනවා. කාටුන් වලට යන සුදානම් මව්බිම් පුවත්පතේ MD වීරරත්නගේ මාරිසිපාල කාටුන් යනද කාටුන් ආරම්භ කරන සුදානම් වෙනවා අපි. ඩිලාන් කියනවා කොරෝනා එක ජීවත් වෙන්න ජනතාවගේ සිත් සූපත් කිරීම මාධ්‍යයේ වගකීමලු. ඇත්ත මාධ්‍ය පිළිබඳව හරියට තෝර බේරගෙන තිනවා. ඒ නිසා තමයි මාධ්‍ය පාස්කු කොමිසමයි පාර්ලිමේන්තුවයි රූපවාහිනියෙන් අනිත් තැන් වලින් පෙන්වන්නේ ගැන කතා කරන්නේ.
මේ පුරසාරං කතාව උදේ විමලසිරිගේ පුරසාරං කාටුනෙන් දිවෙන පුවත්පතෙන් උපුටා ගන්නේ ඔන්ලයින් උගන්නන්න එක නම් හොඳයි. ඔන්ලයින් උගන්නන එක නම් හොඳ වැඩක් සර්. ඒ වුණාට ස්මාර්ට් ෆෝනුයි ඩේටා කාඩුයි තමයි සර් ප්‍රශ්නේ. වයිෆයි දීලා ටැබ් එකකුත් නිකන් ගන්න උඹට පින තිබ්බේ නෑනේ බං. මව්බිම් පුවත්පතේ කාටුන්ට යන සූදානම් MD වීරරත්නගේ කාටුනයක් මව්බිම් පුවත්පතේ තියෙන්නේ. වෘත්තීය සමිති දරුවව ගෙදරට නවත්තන්න හදනවා. ජීල් පීරිස් මහාචාර්යවරයා නැත්නම් අධ්‍යාපන අමාත්‍යවරයා දරුවව ඇදගෙන කොහොම හරි පාසලට එක්ක යන්න හදනවා. බොහොම අමාරුවෙන් පාසලට අදින්න හදන්නේ. වෘත්තීය සමිති දරුවව ඇදගෙන යනවා. මේක තමයි අද තත්ත්වය. අන්තිමට හුණු වටේ වෙයිද වගේ වෙයිද කියලා දන්නෙත් නැහැ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට. අරුණ පුවත්පතේ හුරේරා පොකට් කාටුනේ කෝප් කමිටුව ඔන්ලයින් ක්‍රමයට රැස්සෙලාලු බං. ඕක හොරු අල්ලන්න පුළුවන් ක්‍රමයකට රැස්සෙන්නේ කවදද සර්? මහාචාර්ය ජයතේරත්ගෙන යෝග අහන්න ඕනේ. අද පුවත්පතේ අද කාටුනය ආදාහනාගාරයට යමෙක් යන්න කලින් කොහොමද සුද්ධ කරන්න කියලා තමයි තියන්නේ. ආදාහනාගාරයට යන්න කලින් ඇමතිවරයෙක් මේ සුද්ධ කරන්නේ ජනතාව මොකද්ද කියන එක මට පැහැදිලි නැහැ. ඔව් ඒ කියන්නේ ආදාහනාගාරයට යනවා. ඒ කියන්නේ අවසාන අවස්ථාවේදීත් සාක්කුවත් හූර ගන්නවා කියලා. ඒ කියන්නේ මං හිතන්නේ මේ අද පුවත්පතේ අවන්ත ආටිකල කියන්නේ මේ ඊයේ පෙරේද දවස්වල මේ අවසාන කටයුතු සිදු වෙද්දී මිනි පෙට්ටිය ගන්න සල්ලි නැති වුණා කියලා ආందోලනාත්මක පුවතක් වාර්තා කර සිටියා. ආදාහනයට යන වෙලාවෙත් අන්තිම ඒ කියන්නේ සාක්කුවල තියෙන එකත් හූර ගන්නවා කියලායි ඔහු නම් කියන්නේ. අරුණ පුවත්පතේ කාටුනට යන සූදානම්. අරුණ පුවත්පතේ කාටුනේ හසන්ත විජයනායකගේ අපි අහලා තියෙනවා ආන්දායව වලපත අල්ලන්නාසේ කියලා කියමනක්. ඔව්. ආන්ද පැනලා යනවා. ඊට පස්සේ එක එක දේවල් දාන්න හදනවා. පාසු කොමිසම එක එක කොමිසම් දාලා අන්තිමට ආන්ද වගේ ඉස්සරහට යනවා. ඔබට මූණ දැක්කම තේරෙයි කවුද මේ කියලා. රංචගොඩ ළමයා කටකහනවට කියනවා කවි දෙකක්. ආයුධ වෙළඳාමත් පරදවා යන බිස්නස් එකක් වේ නම් ඒ ඖෂධය ඊට එරෙහි වූ විරු බිබිලේ මැතිදුන් ගිය පාරේ යන මැති ජයසුමන වෙතයි. රටට උවමනා ඖෂධ මේ රටේම නිපැයීමට අකමැති වංචනික පිරිස් නගනා අවලාද නොතැකිය යුතු වන්නේ ගල්කැට විදින්නේ ඵල ඇති රුකට නිසා. අද අවසන් කරන්න සූදානම්. මේ අවසන් කරනවා නම් දවසේ 14 ඉවර කරත් හොඳයිනේ. ඔව්. ඔබ හරි නෑ බුද්ධ කිස්සල මම මේක කියන්න. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුනේ. ඉන්දික අපිට කාටුන් දෙයක් කියන්න දෙන්න. හිටපු ජනාධිපතිතුමාට හැමදේම අමතකයි කියලා කියනවනේ මේ කොමිසම් වලට ගියාම. කවුද හාමිනේ මේ ඉන්න ජෝඩුව කියලා දිනවෙන පුවත්පතේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ මේ ඉන්න ජෝඩුව කවුද කියලා අහනවා. මේ Tamanගෙම පෙන්නලා කසාද බඳින දවසේ ඡායාරූපය. ඇයි අනේ ඔයාට ඔච්චරට මතක නැද්ද මේ අපේ මගුල් ෆොටෝ එකනේ කියලා හාමිනේ කතා කරලා කියනවා. මේක තමයි ඒකත් අමතකද දන්නේ නැහැ. අමතක වෙලා කියනවනේ. හොඳයි. ඔව් විදුර අබේනායකගේ දවසේ 14 අද මව්බිම් පුවත්පතට අඩුපාඩුකම් කීවට සුව සැරිය ගැන දඬුවම් දිය හැකිද නීතිය අතටගෙන සුව ඇමතිනිය මේ පිළිබඳ කරුණු දැන සාධාරණ යුක්තිය ඉටු කරනු මැන බලවත් අයිය නායක දෙන ගොදුරුගෙන දිවරෑ දෙකෙහි මේ අය රකිනු මැන කියලා අර අයියනක් කවි පන්තියේ තියෙනවා. කිව්වා වගේ සුව ඇමතිනිය මේ පිළිබඳ කරුණු දැන සාධාරණයේ යුක්තිය ඉටු කරනු මැන. අපි ගිහිල්ලා එන්නම්. හැමදාම වගේ ඔබට මතක් කරනවා මුඛාවරණ ගැන පැනඳගෙන කොහෙ ගියත් යන්න. පුළුවන් තරම් සංචරණය සීමා කරන්න. මීටර් 2ක් දුරින් ඉන්න. දිගින් දිගටම අපි මේ මතක් කරනවා. අපිට පුළුවන්කම ලැබෙයි මේ රටින් කොහොම හරි කරලා කොරෝනා දුරස් කරලා දාන්න. බොහොම ස්තුතියි. ලස්සන දවසක් ඔබට.